සතිපාසල පදනම VFM ගුවන් විදුලි නාලිකාව සමග ඔබ වෙත ගෙන එන සංහිඳ පාමුල සතිපවුල වැඩසටහන බ්‍රහස්පතින්දා රාත්‍රී 9:15 සිට FM 107 හරහා විකාශනය වේ. මේ එම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනයි. හොඳයි සියලු දෙනාටම අපි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ ආරම්භමක් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙන්නේ ජාතියකට වශයෙන් නැත්නම් මුළු දිවයිනම ආවරණය වෙන විදිහේ ගුවන්විදුලි නාලිකාවක් හරහා අදහසක් ජාතියට දීම සඳහා. ඉතින් අපි මේ වගේ වටින අවස්ථාවක් මංගල අවස්ථාවක් ලැබෙන තෙක් පසුගිය ටිකේම කල්මර්මින් හිටියා කල්බලමින් හිටියා කියලා කියන්න පුළුවන්. හැබැයි අතරමැද ඒ වගේ වැඩසටහනකට කියන්න තරම් ඉදිරිපත් කරන්න තරම් හොඳ පසුබිමක් සාරයක් අත්දැකීම් රාශියක් එකතු කර ගැනීමේ වැඩපිළිවෙලත් මීට සමාන්තරව ගියා. ඉතින් මේ අතරමැද මේවා අතර සමவாயයක් වශයෙන් තමයි මේ VFM ගුවන්විදුලි නාලිකාව මාර්ගයෙන් අපිට ආරාධනාවක් ලැබුණා සතිපතා මේ වගේ කාලයක් පැයකටත් වැඩි කාලයක් මේ වගේ ගුවන් විදුලි වැඩසටහනක් මාර්ගයෙන් මේ සතිය එවනතන් අප්‍රමාදය අපි ලාංකික ජනතාවට සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ අදහස. ඉතින් ඒක සඳහා අපි ඇති කරගත්ත ගිවිසුම අනුව අපි එකඟ වුණා මේ තාක්කල් සතිපාසල වශයෙන් අපේ සංවිධානයේ තියෙන මේ දැනුමත් භික්ෂුවක් වශයෙන් මට තියෙන අත්දැකීමත් ජාතියට මේ විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් ඒකේ අපි වටිනාම නැත්තම් ප්‍රායෝගික අංශය වශයෙන් දකින්නේ මේක සතිපතා යනකොට තමයි මේකේ නියම අර්ථය අපිට වැටහෙන්නේ. ඒ නිසා අපිට පටන් ගන්නකොට ලොකු ගැඹුරක් ලොකු මූලික සුදුසුකමක් ලොකු බලාපොරොත්තුවක් තියාගන්නේ අපි ඉදිරියට යනකොට මේ තුල ඇතිවෙන වර්ධනය හරහා එහෙම නැත්නම් ශ්‍රාවක ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර හරහා ලොකු ඉඩක් තියාගෙන ඉන්නවා අපිට ඕන විදියට මේ වැඩසටහන වෙනස් කරගන්න. ඉතින් මම මේක සංසන්දනාත්මකව කියනවා නම් අපි මේ සතිපාසල කියන සංකල්පයේ පටන් ගන්නකොට 2015 විතර මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඒකේ ආධිකත්වරුන් විදියට මේ කාටද අපි ආමන්ත්‍රණය කරන්න කියලා. ඉතින් ඒකට අදහස දෙනකොට සාකච්ඡාවේදී මතුවුණා මේක පාසල් පද්ධතියට දෙන එක තමයි හොඳම. ඒ පාසල් පද්ධතියේ තරඟ විභාග තියෙනවා 5 වෙනි පන්තියේ 10 වෙනි පන්තියේ 12 වෙනි පන්තියේ සමහරට පොඩි වෙනස්කම් ඇති දැන්. ඒ නිසා ඒ තරඟ විභාග වලට කල්ැතුව තරඟ විභාගයට සූදානම් වෙන දරුවෙකුගේ මානසිකත්වයට සතිය හඳුන්වා දීම නිසා අපි 4 පන්තිය තෝරගත්තා. මොකද 5 පන්තියට එනකොට ළමයි ඉන්නේ ලොකු අර තරඟකාරී තත්වයක පාඩමක් හදාර ගන්න මේ විෂයක් බාහිර විෂයක් හදාර ගන්න පන්තියක නෙවෙයි. ඉතින් ඒ නිසා 4 පන්තිය ගත්තා. ඊට පස්සේ අපි මේ අදහස 4 පන්තියේ ළමයෙකුට තේරෙන භාෂාවෙන් නොදන්න තැනක ඉඳලා ඉදිරියට යෑමේ සඳහා රචනා ශිල්පයක් පුරුදු කරා. ඒව අපි දේශන මාර්ගයෙන්, ලේඛන මාර්ගයෙන්, ඒ වගේම ශ්‍රාව්‍ය දෘශ්‍ය වීඩියෝ පට මාර්ගයෙන් ආදී බෙදලා දුන්නා. ඒ නිසා අපි දැනට මේ වෙනකොට ඒ සම්බන්ධව සෑහෙන පිරිසක් අනුග්‍රහකයන් වශයෙන් පුරුදු වෙලා ලංකාවේ 10% පමණ පාසල්වල අඩු ගානේ එක සැසිවාරයක් කරලා මේ අදහස පැතිරලා තියෙනවා. දැන් මේ සතිපාසලේ 4 වෙනි ළමයෙකුට සකස් කරපු පාඩම් පන්තියෙන් ඉගෙනගත්ත දැනුමෙන් තමයි අපි මේ සංහිඳ පාමුල කියන VTV එකේ VFM එකේ කරන වැඩපිළිවෙලත් විකාශය වෙන්නේ. ඒ නිසා මට හිතුණා මේක නම් කරන්න VFM සතිපවුල කියලා. ඒ මොකද ඒ සතිපාසල කරගෙන යනකොට මේ දරුවට අපි ආමන්ත්‍රණය කරාට ඇත්තට මේ පණිවිඩය දරුවට එන්නේ අපි සැලසුම් කළා තියෙන්නේ පන්ති භාර ගුරුතුමිය සහ විෂය භාර ගුරුතුමිය හරහා. ඊට පස්සේ මේ දරුවා සමහර විටක එහෙම නැත්නම් ඒ පාසල් ප්‍රජාව නැත්නම් විදුහල්පති නැත්නම්
විදුහල්පතිතුමා හෝ තුමිය නැත්නම් ගුරුතුමා හෝ ගුරුතුමිය ගුරුවරුන්ට දැනුවත් කරાવી. අන්තිමට මුළු පවුලේ ඔක්කොටම මේ සතිපණිවිඩය යන්න ඕන. එතකොට මේ පවුලට අපි සුවිශේෂී නමක් දුන්නා සති පවුල කියලා. ඒකෙන් අදහස් කරන ජීවිතේ කොයි තාරාතිරමක කෙනෙක් හිටියත් ඒ කෙනාට මේ සතිය පිළිබඳව ඇරඹුමක් ප්‍රවේශයක් ආධුනික මනසක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ පදනමේ තමයි මේ ගුවන්විදුලි වැඩසටහන අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ ශ්‍රාවක ජනතාව හැම තාරාතිරමකම දැන් මේ විකාශය වෙන හැන්දෑවේ 9-10 වෙනකොට තමන්ගේ ප්‍රධාන වැඩ නිම කරලා යම් ප්‍රමාණයකට විවේකයට සූදානම් වෙලා විශ්‍රාම මානසිකත්වයකින් ඉන්නේ. ඒ කෙනාට ප්‍රියමනාප වෙන විදියට ආධුනික මනසට ගැළපෙන විදියටයි මේ ඉදිරියට වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා දැන් හඳුන්වා දීමක් කරන්න හදනවා නම් මේ සතියයි මේ හඳුන්වා දෙන්න හදන්නේ මොකද්ද සතිය කියන්නේ කියන එක බෞද්ධ ජනතාවට නම් අපේ ලංකාවේ 70%ක් 74ක් විතර ප්‍රදේශයක් බෞද්ධ ජනතාව ඒ ඇත්තන්ට සතිය හඳුන්වා දීමට අපිට පුළුවන් දැනට ඒ ඇත්තන් සතුව තියෙන බෞද්ධයන් සතුව තියෙන දැනුම එහෙම නැත්නම් අසුවිරු ඥාන පාවිච්චි කරන්න. ඒ නිසා සතිය හඳුන්වා දීමේදී අපි ඉස්සල්ලාම කෙරුවේ ඒ බහු ජනතාවගේ තියෙන දැනුමට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු පාඩයක් කාට සිහි ගැන්නුවා. ඒක අපි වැඩි දෙනෙක් අපි දන්න සතිපට්ඨානය කියන සූත්‍රයේ බෞද්ධ ජනතාව අතර බොහොම වැදගත් ගම්භීර සූත්‍රයක් වශයෙන් ගන්න සූත්‍රයේ කාටත් වගේ ශ්‍රද්ධාව ඇති වෙන්න කාටත් වගේ මේක කරබැලීමේ ආතාව ඇති වෙන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද පාඩයක්. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ස අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. මේක කියනකොට සාමාන්‍ය සිංහල බෞද්ධයා දෝත් පුදුන් දීලා අහගෙන ඉන්නවා. මොකද මේක ඇහුණත් සැපයි. නමුත් පසුගිය අවුරුදු 70 80 කාලය තුල මේක අහලා විතරක් නෙවෙයි උංග දෙනෙක් කියවලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන භාවනා පුනරුදය එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික පුනරුදය නිසා හුඟක් බෞද්ධයෝ කියවන ධර්මයට යනවා. ආනේ කියවන දැනුම අහන දැනුමට වැඩි. දැන් අපි මේ සංහිඳ පාමුල මේ කරන සතිපවුලට ආර්දනා කරන්නේ මේක අහලා කියවලා නතර නොවි අපොඩ මේ කරලා බලමු කියන්නේ. නිසා සතිය හඳුන්වා දෙනකොට මේ සතිය හඳුන්වා දීමට ගන්න සතිපට්ඨානයයි සතිපට්ඨානය කියන නමේ ප්‍රධානම ක්‍රියාපදයේ සතියයි අපි ඒක සාමාන්‍ය එළඹ සිටීම මේ මොහොතේ ජීවත් වීම කරන දේ සිහි බුද්ධියෙන් සිහි කල්පනාවෙන් කිරීම කියන සාමාන්‍ය සරල වචන පාවිච්චි කරනවා. අපි මේක තවදුරටත් ඉස්සරහට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි පළවෙනි අංකය. මේක ඒකායන මාර්ගයක්. අද තියෙන රටේ මේ තියෙන අනිශ්චිතතා ගොඩක් හැමදම අනිශ්චිතතා තියෙනවා. අද මේ ඇති වෙලා තියෙන තත්ත්වවලදී ලෝකයම ආර්ථික ප්‍රශ්නයක, සෞඛ්‍ය ප්‍රශ්නයක, ඒ වගේම මේ යුද්ධ ගිනි වගේ අනිශ්චිතතා ගොඩාක් තියෙන වෙලාවේදී මේ ඒකායන මාර්ගයේ මම හිතනවා සුවිශේෂී වටිනාකමක් තියෙනවා කියලා. ඒ නිසා බෞද්ධයෝ දැනගෙන හිටියාත් ඒ අයට මේක ක්‍රියාවත් කිරීමෙන් අර අසූ ඥානය කියවීමෙන් ඥානයට වඩා ඥානයක් ලැබෙයි. එහෙම නැත්නම් ඇසීමෙන් ලැබෙන අරසාව වෙනුවට කියවීමෙන් ලැබෙන අරසාවට වඩා අරසාවක් මේක ක්‍රියාවත් කිරීමෙන් කෙරේ. මේ අරසාව කියන වචනේ තමයි අපි ඔය පිරිත් නැත්නම් පරිත්‍රාණ කියන වචනෙන් අදහස් කරන්නේ. ඒ නිසා අහන පිරිත්, කියන පිරිත් සහ කරන පිරිත් පැත්තෙන් අපි මේ සතිපවුලට
මේ සතිය හඳුලා දෙන්න හදනවා. ඉතින් ඒක අර අබෞද්ධ වෙන අයට එහෙම නැත්නම් මේක අහලා පුරුදු නැති අයට අපි දෙන්න ඕනේ බොඩි දඩුවෙකුට දියර ආහාර දෙන්න වගේ හොඳට බාගෙට දිරෝපු ආහාර දෙන්න වගේ කැමැති නම් ඒ ඇත්තන්ටත් පාවිච්චි කරලා එහෙම නැත්නම් අපි කියනවා නම් ක්‍රියාවත් කරලා ඒ ඇත්තන්ට පුළුවන් ද මේ හරියටම නිවැරදින මාර්ගයකට අපිත් එක්ක جوړු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න ඒ සඳහා ආරාධනාවක් තියෙනවා බෞද්ධ ඇත්තන්ට කියනවා තිබුණට වැඩිය මේකට උනන්දුවෙන් අහුම්කම් දෙන්න උනන්දුවෙන් අපිට සම්බන්ධ වෙන්න කියලා. ඒකෙදි දෙවෙනි කාරණය මේ සතිය හඳුන්වා දීම තුළදී අපි සතිපාසී ගත්ත දෙවෙනි කාරණාව තමයි මේකෙදි අපි ආදුනිකයෙකුගේ එහෙම නැත්නම් කියනවනම් පටන් ගන්න කෙනෙකුගේ සතියයි මෙතන හඳුල්ලා දෙන්නේ. ඒ නිසා වරදොල වටහා ගත්තොත් උත්කෘෂ්ඨම සතිය නෙවෙයි මේ කියලා දෙන්නේ කියලා අපිට බෞද්ධ අයගෙන් චෝදනාවක් එන්න පුළුවන්. අපි ඒ නිසා කියනවා අපි මේ හඳුල්ලා දෙන්න හදන්නේ ආදුනික සතිය. ඒකට අපි යොදාගත්ත නම තමයි සති මාත්‍රය කියලා. ඒක ඇත්තටම අපි මේ සත්‍ය පිළිබඳ ලිවිච්ච පොත්පත් කියවලා ගත්ත දෙයක්. ඒ නිසා සතියට ප්‍රවේශයක් කියන නම එතන සතියට ආධුනික කියන නම අපි කැමති මේ ගුවන් විදුලියත් එක්ක අපි කරපු සාකච්ඡාවේදීත් අපිට මේ ගුවන් විදුලි නාලිකාවෙමුත් කිව්වේ මේක නොදන්න කෙනෙකුට හඳුන්වා දීම වශයෙන් කරන්න කියලා. ඒක අපේ ස්වභාවික ලකුණක්. අපි කොච්චර ප්‍රවීණ වුණත් නවීන කෙනෙකුට අලුත් කෙනෙකුට කියලා දෙන විදිය තමයි කරන්නේ. ඒක මේ හරහා ගිය ලක්ෂණයක්. ඇත්තටම සතියේම ලක්ෂණයක්. අපි ඒක අඳුනාගත්ත සතිපාසලේ අපි කවදාකවත් මේ සතිය දන්න අය වගේ කටයුතු කරන්නේ නොදන්න අයත් එක්ක කටයුතු කරන නොදන්න අයට ගැළපෙන විදිහට අපි සාකච්ඡා කරනකොට ගුවන් විදුලි මාධ්‍යයෙන් කොහොමද මේ වගේ පණිවිඩයක් ගෙනියන්නේ කියන්නේ අපි ආදුනිකයි තාම. අපි ඉගෙන ගන්න. අපි ඒකට සතිය තමයි මාධ්‍ය කරගන්නේ. නමුත් අහන ඇත්තන්ට සතිය පිළිබඳ දැනගන්න පුළුවන්. මේ කියන මට එහෙම නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙන අයට කොහොමද මේ වගේ මාත්‍රියක් මේ වගේ මාතෘකාවක් ගුවන්විදුලි මාර්ගයෙන් දෙන්නේ කියලා අපි ආධුනික මනසෙන් ඉන්නවා. ඒ නිසා කිසිම කෙනෙක් පැකිලෙන්න එපා. අපේ වැඩසටහනේ මේ කරන වැඩේ අඩුපාඩුවක් තියෙනවා නම් වැඩි පාඩුවක් තියෙනවා නම් අපේ අර අහිංසකකම අපේ ආධුනික ගතිය අපි පවරන ඔයගොල්ලන්ට ඒගොල්ලෝ ඔයගොල්ලන්ගෙමුත් ඉල්ලනවා. අපි ශ්‍රාවක ජනතාවගෙන් ඉල්ලා හිටිනවා කරුණා කරලා මොනවක්වත් දන්නේ නැති කෙනෙක් වගේ මේක අහගෙන ඉන්න. එතකොට ඕගොල්ලන්ට උකහා ගන්න යමක් මේක දෙවෙනි කාරණාව. ඊගාට තුන්වෙනි එක මේ වෙනකොට යම් කෙනෙක් සතිය ගැන අහලා තියෙනවයි කියලා මේ නාලිකාවෙන් පිට එහෙම නැත්නම් මේ වැඩසටහනෙන් පිට අනිවාර්යයෙන්ම ඇති. ඒ මොකද දැන් ඕක ලෝක ජනමාධ්‍යවල අධ්‍යාපන ශාස්ත්‍රයේ උඟක් ශාස්ත්‍රවල ගිහිලා තියෙනවා. ආන්නේ මේ ඉගෙන ගත්තාම පිට මාධ්‍ය වලින් ඉගෙන ගත්තාම ඔයගොල්ලෝ දකින්න ඇති නැත්තම් දකින්නයි කියලා මම ආරාධනා කරනවා. ඒ හැම තැනම සතිය උගන්වන්නේ වේදකමක් විදිහට. ඒක නිවාරණ ක්‍රමයක් හැටියට නෙවෙයි. වේදකමක් විදිහට උනාට පස්සේ සුව කරන ක්‍රමයක් හැටියට. වේදකමක් විදිහට. ඉතින් මේක දිග්ගටම මගේ හිතේ කැකැරි තිබුණ දෙයක් තමයි අපිට මේ වගේ වැඩසටහනකින් අපිට මේ වගේ සතිපවුලකින් මේ ලෙඩ වෙන්න ඉස්සෙල්ලා සූදානම් ශරීරයක් හදන්න. එහෙම නැත්නම් නිවාරණ ක්‍රමයක් විදියට සතිය පාවිච්චි කරන්න ලෝකයේ තියෙන සතියට අමතරව ගුවන් විදුලි වැඩසටහනේ මේ දෙන්න හදන සතිය එනතන් අපි මෙතෙක් කල සතිපාසලෙන් දීපු සතියේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඒක නිවාරණ ක්‍රමයක් විදියට අපි සාමාන්‍යයෙන් කියනවනේ වේදකමට වැඩිය හෙදකම හොඳයි කියලා. දැන් මේ තියෙන කොරෝනා තත්ත්වේ එනකොට අපි 10% පාසල් සතිමත් කරලා තිබුණා. අපේ ඉලක්කම් වල හැටියට 90%ක් කරලා තිබුණ නැහැ කියලා හිතමු. දැන් අපිට ලොකු අවශ්‍යතාවයක් තිබුණා දැනගන්න ඒ කල්ැතුව සතිමත් වෙච්ච කට්ටිය කොහොමද මේ ප්‍රශ්නට මුහුණ දුන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්න සත්‍ය පිළිබඳ නොදැනුවත්කමින් මුහුණ දීපු අයට අපිට දැන් සතිය හඳුන්වා දෙනකොට මොන විදිහේ ආනිසංස තියෙයිද ඒව තාම අපි ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ නිසා තුන්වෙනි කාරණාව අපි කියන්න හදන්නේ මේ නිවාරණ ක්‍රමයක් විදිහට සතිය හඳුන්වා දීමේ වැඩසටහන සතිය පිළිබඳව
විශ්වගත වෙලා තියෙන පාඩමේ ඊට වඩා බරසාරකමක් මේකේ තියෙනවා. ඒ බරසාරකමට පසුබිමක් තියෙනවා. අපි ඒකට උපන් જાතියක්. අපි මේ පණිවිඩය දෙන්නේ ඒ නිසා මේ හුදු සතිය ලෙඩසුව කරන්න වෙදකමක් නෙවෙයි. ඒකත් දක්ෂ ක්‍රමයක්. හැබැයි ඊට පස්සේ පිටිපස්සට අපි යනවා වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන්නේ. ඒක නිසා හැම කෙනාම මතක තියාගෙන ඉන්න අපි ඉදිරියට යනකොට තමයි ওই හෙදකමේ ප්‍රයෝජන අපිට තේරෙන්නේ. වෙදකමේ ප්‍රයෝජන නම් වහාම තේරෙනවා. එහෙම නැත්නම් ඒකේ ಗುಣ දොස්. නමුත් මේක තේරෙනවා. ඉතින් මේක තේරෙන්න කල් යනවා. ඒක නිසා කෙනෙක් දැනගන්න ඕනේ මේක මේ ඉවසිල්ලෙන් කරන්න ඕනේ. ඇත්තටම ඔය අසන්නන් ඉවසිල්ලෙන් ඉන්නවට වැඩිය මේ කරන අපි ඉවසිල්ලෙන් කරන්න ඕනේ. මේක එක පාරටම තේරුම් ගනි කියලා හිතන්න නරකයි. අපි ඒකයි මේක සතිපතා යන වැඩසටහනක් විදිහට යන්නේ. එතකොට මුලින් අපි හඳුන්වා දීමේ සරල සුගම ක්‍රමයේ ගත්තට ඉස්සරහට යනකොට දැනට ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙනු වෙන හුවමාරු වෙන ගොඩාක් තොරතුරු තියෙනවා. හරිම උනන්දුයි. උදාහරණයක් වශයෙන් කියනවා පශ්චාත්තුපාදි සඳහා මාතෘකා කළ හැකි issues එහෙම නැත්නම් මාතෘකා කළ හැකි දේවල් සතිපාසලේ අපි ගොඩක් දැන් ආශ්‍රය කරනවා. ඒවට අපි ආර්දනා කරනවා ඉස්සරහට යනකොට දැනට යන්නේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන කතාවට. ඒ වගේම අර පළවෙනි කාරණාවට සම්බන්ධව තව පොඩි සමාන්තර ලකුණක් හඳුලා දෙන්න කැමති. අපි ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියලා තිබුණට සතිය කියන එක ඇත්තටම ලංකාවේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒක අපි බැහැලා වැඩ කරනකොට අපි ගොඩක් දැක්කා. ඉතින් අපි සමහර වෙලාවට අපේ ඔය අනුග්‍රහක ඇත්තෝ ගිහිල්ලා අලුත්ම පන්තියකට අලුත්ම පිරිවෙනකට එහෙම නැත්නම් අලුත් දහම් පාසලකට වගේ ගිහිල්ලා ඇහුවොත් කායෙන් හරි මොකද්ද මේ සතිය කියන්නේ කියලා එක එකනා මූණේ මූණ බලා ගන්නවා. ඉඳලා හිටලා කෙනෙක් අත උස්සන්නත් ඉඩ තියෙනවා. ඇහුවොත් එimhe මොකද්ද සතිය කියන්නේ අනේ සන්තෝෂයි එක්කෙනෙක් හරි කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කියන්නේ සතිය කියන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඔය දවස් 4 තමයි සතිය කියන්නේ. ඒ කියන්නේ අපේ ජන විඥානයේ තුල සතිය කියන වචනයට ලැබිලා තියෙන ස්ථානය උතනයි. නමුත් දැන් මේ සංගීත පාමුල වැඩ සිටින් අපි අලුත් දෙයක් දෙන්න හදනවනේ. මොකක්ද ඒ කියන්නේ? ආන්නේ සතිය මේ කාවද්ද ගැනීමේ අදහස බලනකොට තේරුණා අපට මේ සතියේ කියන වචනයට බෞද්ධ සාහිත්‍යයේ අප්‍රමාදේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අප්‍රමාදයයි සතියයි සමානයි. අප්‍රමාදේ කියන වචනයත් ඇත්තටම ජන විඥානේ නැහැ. හැබැයි ප්‍රමාදේ කියන වචනේ තියෙනවා. ඒ නිසා අපිට සතිය ඉගෙන ගන්න ගියාම සතිය කියලා දෙනවට වැඩිය ලේසි අසතිය කියලා දෙන එක. ඒ මොකද අප්‍රමාදයට වැඩිය ප්‍රමාදය ගැන අපි දන්නවා. ඒක නිතරම අපැතින් වෙන අතපසු වීම. ඒ නිසා මේ සතිය සහ අප්‍රමාදය කියන වචන දෙක සමානාර්ථසේ සැලකීම අපි සතිපාසලෙන් බාරගත්ත කාරණාවක්. ඒ නිසා අපි බලමුළු දෙකකින් මේ සටන ක්‍රියාත්මක කරනවා. සතිය හඳුන්වා දීම සහ අප්‍රමාදය හඳුන්වා දීම. ඒකේ හේවණලි දෙක තමයි අසතිය සහ ප්‍රමාදය. ඉතින් අපිට අසතිය සහ ප්‍රමාදය ගැන දවසකට නිදර්ශන 100 ගණන් 10 ගණන් ගන්න පුළුවන් එක්කෙනෙක්ගේ වුණා. පවුලක හරි වැඩි. පන්තියක තවත් වැඩි. සමිතියක, ගමක, නගරයක, රටක ගත්තොත් පුදුමාකාර අප්‍රමාද තියෙනවා අපේ. ඒක අපි පාවිච්චි කරලා ඒකේ අනිත් පැත්ත තමයි අප්‍රමාදය කියන්නේ. ඒක සමාන වෙනවා සතියට. සතිය සම්බන්ධව වැඩි අදහස් තමයි නැත්තම් නැස්චාර්ත අදහස් තමයි අසතිය. ඉතින් මේ වචන හරඹයෙන් අපි කරන්න හදන්නේ කොතනකින් හෝ මේ අසන්නන් තුල මේකට නෑදෑකමක් මේකට යාලුකමක් හදාගන්න එක. ඉතින් ඒ සතිය සහ අප්‍රමාදයේ කියනකොට දන්නේ නැති වචන දෙකක් නිසා බොහෝ කෙනෙක් බය වෙනවා. ආපෝ අපිට ඒව කරන්න බෑ මේ පෞල් කන මිනිස්සු අපි ළඟ පන්තිල් පදවත් රැකෙන්නේ නැහැ සමහර වෙලාවට. එහෙම නැත්නම් අන්‍යාගමික කට්ටිය උනත් කියන්න පුළුවන් මේ බෞද්ධයවත් දන්නේ නැති දේවල් අපි කොහොමද ඉගෙන ගන්නෙ? ඒ නිසා මේකට බීතිකාවක් හට ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 40ක් නිරීක්ෂණය කරපු දෙයක් මම.
මේ වගේ දෙයක් කියපු ගමන් කියනවා දැන් මෙව කරන්න වෙලාවක් නැහැ කලබලයි අපිට වෙන වැඩ තියෙනවා අපිට වයසමදි ඒ নানা ප්‍රකාර දේවල් කියලා මේක අර ජීවිතෙන් ඈත් කරගන්න හදනවා මේක වලාකුළු වලින් උඩින් තියෙන එකක් කරගන්න හදනවා මේ දිනෙදා අපි ළඟ තියෙන එකක් නෙවෙයි කියන්නේ ඒ නිසා අපි අර කලිමුත් කිව්වා වගේ මේ සතියට පොඩි විශේෂණ පදයක් දාලා සති මාත්‍රය කියලා යන්තම් සතිය මේ සති ප්‍රවිෂ්ඨය ආරම්භකගේ සතිය ආධුනික සතිය කියන එක පුළුවන් තරම් බෙදාගෙන ඒ ආරම්භක සතියට උත්සාහ කරන්න පරිශන කරන්න මූණ දාලා බලන්න විවිධ ක්‍රම සහ විධි හඳුනා දීමක් කරන්න. ඒක නිසා මේ සති මාත්‍රේ හරි වැදගත්. ඒකෙන් අපිට සති පාසල වගේ સંદર્ભයක් මේ වගේ විවිධ ආගම් විවිධ ಜಾති විවිධ ජනමාධ්‍ය ඒ වගේම විවිධ සමාජ තාරාතිරන්තියේදී බාධා නැතුව ඉදිරියට යන්න උදව් වුණා. එහෙම නැති වුණා නම් අපි සමාජලාට අනපේක්ෂිත කණ්ඩායම් වලින් එක ගැටුම් ඇති කරගන්න තිබුණා. ඉතින් සති මාත්‍ර අපි පාවිච්චි කරා පලියක් විදියට අපිට එන්න තියෙන මේ බාධා නැති කරගත්තා. ඒකල හඳුන්වා දුන්නා මේ සති මාත්‍රයේ මානව ලක්ෂණයක් කියලා. හැම මානවයා තුල පමණක්ම තියෙන මානවයාට පමණක් දියුණු පවුණු කරන්න පුළුවන් ලක්ෂණයක්. ඒ නිසා අපි ආගමකට ධර්මයකට නෙවෙයි කතා කරේ මානවයාට කතා කරේ. ඒ මානවයාට මේක හඳුන්වා දීමේදී සතිය හරහා අප්‍රමාදය හරහා මේක ජන විඥානගත කිරීමට අපි ක්‍රමසහවිදි හොව බව ඇත්ත. නමුත් ඒ ක්‍රමසහවිදි සියල්ලම නැතු අන්තිමට Tamanට Tamanගේ දේ කරගෙන යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. අපි ඒකෙන් හැදුවා තවත් කාරණයක් මේ සතිය සඳහා එහෙම නැත්නම් මේ සතිමත් වීම සඳහා අප්‍රමාද වීම සඳහා බාහිරෙන් අපිට මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. අපිට මේ සඳහා අරවල් දේ ඕනේ මේක ඕනේ කියලා අනිවාර්යයෙන් මේ දේවල් තියෙන්න ඕන අපිට මේවා නැහැ කියන්නේ හොයලා බැලුවොත් කිසිම නිදහසට කාරණාවක් හොයන්න බෑ. බාහිර මොකක්වත් ඕනේ නැහැ. ඉතින් ඒක නිසා කෙනෙකුට ආත්ම අභිමානයක් කෙනෙකුට ස්වෛරී භාවයක් කෙනෙකුට පිරිච්ච ගතියක් අරන් දෙනවා. කොතනින් හරි පටන් අරගන්න බලන්න මේක කරන්න බැරි නම් බෑ කියන හිත විතරයි බැරි. අනික හරි ඔක්කොම තියෙනවා. මේ වගේ කොරෝනා තත්ත්වයක් තියෙද්දි එහෙනම් අපිට යම් දේවල් වලින් අතපල්ලේ වැටලා අපි අමාරු වැටලා හිටියත් අපි පෙන්නන්න ඕන තරම් නිදර්ශන ඉස්සරහට ඒ වගේ ඊටාම දුෂ්කර තත්ත්වවලටපත් වෙච්ච අය හෙදකමක් නැතත් අඩු ගානේ වෙදකමක් මාර්ගයෙන් හෝ ඊටාම අසීරු අවස්ථාවල අපි සතිය හඳුන්ලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා එන්න ඉස්සරලා සතිමත් වෙච්ච ජනතාවත් එක්ක අපි සංසන්දනය කරා කොරෝනා ආවට පස්සේ මේ නිරෝධායන වෙලා ඉන්න කණ්ඩායම වලට සතිය දෙන්නේ. ඒ වෙන ප්‍රශ්න නිසා මානසිකව වැඩිච්ච අයට සතිය දෙන්න අපිට බාධාවක් උනේ නැහැ. ඒක නිසා ඒ කියන්නේ මේ සති මාත්‍රය බාහිර මොනවාකට අවශ්‍ය දෙයක් නැහැ. ඕන කෙනෙකුට දෙන්න පුළුවන් නිසා කවදාකවත් මේක උගන්වීමේදී පමා වුණා කියලා දෙයක් නැහැ. කිසිම දවසක ඒක පටන් ගන්න බැරි තැනක් නැහැ. එහෙම නැත්නම් දැන් පමා වැඩි කියන කිසි කෙනෙක් නැහැ මේක. ඒ නිසා අපිට ආමන්ත්‍රණය කරන දෙයක් තියෙනවා. අපි ළඟ දෙන්න හරපද්ධතියක් තියෙනවා. බෙයාට කියන්න පුළුවන් බාහිරින් උකට මොනවාක්වත් ඕනේ නැහැ. ඔය දන්න තැනින් තියෙන තැනින් මෙතනින් පටන් ගනිමු කියලා. ඒක අපි 6 වෙනි කාරණාව කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඊගාවට තියෙනවා 7 වෙනි කාරණාව මේක කෙනෙකුට කර බලන්න හිතුනොත් මේ අද ඇහුවා. ඊට පස්සේ අවශ්‍ය නම් මේකට අවශ්‍ය කියවන්න තියෙන කාරණා පොත්පත් ගොඩක් තියෙනවා. දැන් බලන්න එහෙම ඇව්වට පස්සේ කෙනෙකුට හිතෙනවා නම් ඕගෝ මේක මේ යන රැල්ලක් මේක කරන්න ඕනේ කියලා මම දැන් මේක කර බලන්න ඕනේ කියලා ඒක ක්‍රියාවත් කරනකොට කිසිම කෙනෙක්ගේ බලාධිකාරියක් එහෙම නැත්නම් අවසරයක් අවශ්‍ය නැහැ. ඒක මහ විශාල වටිනා දෙයක්. ඒ මිනිස්සෙකුට Taman තුල තියෙන ඒ නිෂේධ බලයෙන්ම Taman සතු බලයෙන්ම මේක කරන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ සතිමත් මොහොතක Taman තමයි බලධාරියා. සතිය Tamanගේ බලය එහෙම නැත්නම් ඒ විස්රාමයේ ස්වෛරී භාවය පුදුම විදියට අපි හිතනටදී ඉක්මනින් අපිව ආඩ්‍ය කරනවා. අපි තෙද ගන්නවා.
එදාට යාට බය නැතුව කියන්න පුළුවන් ඕන කෙනෙකුට මම එහෙම කරා මට මේ අත්දැකීම් තියෙන නිසා මට කිසි කෙනෙකුගේ බලාධිකාරයකට යට වෙන්න උනේ නැහැ. අර ළඟයි මේකට අවසර තියෙන යාගින් අවසර ගන්න ඕනේ එහෙම කන්නේ. මෙන්න මේ මට්ටමට පත් කරවට සතිය හැල්ලුවට ලක් වෙන්නේ නැහැ. සතිය ගැඹීරත්වයට කිසිම හැල්ලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ අධිකාරියක අවසරයේ නැති බව උගදෙනෙක් හිතාවි ඒක නිකන් මේ පොළට ගිහිල්ලා කංකු මිලදී ගන්නවා වගේ වැඩක් කියලා. බොහොම සහැල්ලු වැඩක් කියලා. නෑ ඒක දුරදි කියන වැඩකට මුලදිම සතිය පෙන්නන සතියේ ආවේනික ලක්ෂණයක් තමයි කාටවත් යට වෙන්න ඕන කමක් නැහැ. අධිකාරී ශක්තියක් ආයවත් එකට අවශ්‍ය නැහැ. අවසර පැතීමක් අවශ්‍ය නැහැ. ඒ වගේම බැලුවොත් අන්‍යාගමික අයතින් කියවිච්ච දෙයක් තමයි නැත්නම් අනපේක්ෂිත වෙලාවේ මේ සතිය කන වැටිච්ච සතිය ඇහැගැහිච්ච අයගෙන් තීක්ෂණ බුද්ධිමත් ඇත්තෝ කීප දෙයක් තමයි ඔයගොල්ලෝ මෙහෙම කිව්වට ඔයගොල්ලෝ මෙහෙම පෙන්නුවට බලනකොට සතිය අපි ළඟ තිබිච්ච දෙයක් නේ. මේ අලුතෙන් ගාපු පේන්ට් එකක්වත් එහෙම නැත්නම් අලුතෙන් ගාපු සායමක්වත් එහෙම එකක් නෙවෙයි. මේක මානවය තුළ තියෙන දෙයක්. වැඩගත්තේ නැති බව වෙන මේකක්. සතිපාසලෙන් අපි කරන මේ ආරාධනාව ඒ Taman තුළ තියෙන ඒ ශක්තියක් කුළු ගැන්වීමක් උත්ප්‍රේරණය කිරීමක්. ඒ නිසා අපි ඒකට ලස්සන නමක් දැම මේක මානවයාගේ ජන්ම දායාදයක් කියලා. මං හිතනවා අපිට ලැබිලා තියෙන අත්දැකීමේ අද විතර ඒ කෙනෙකුට ඒ ජන්ම දායාදය සරණ කරගන්න පිහිට කරගන්න සුදුසු කාලයක් එන්නත් නැතුව ඇති ඉස්සරහට එනෙකුත් නැහැ. ඒ වගේ මේකෙන් ලැබෙන ප්‍රතිලාභ අද ඉතාමත්ම ප්‍රකටයි. ඒක නිසා ඒ තම සතු ජන්ම දායාදය ඒ විදිහට ප්‍රයෝජන ගන්නවට කියන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ඉතින් මේක දුන්නට පස්සේ කෙනෙකුට අන්න එහෙම ඇස් පෑදෙන ගතියක් අනතුරු නිවාරණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එහෙම නැතිනම් මැණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා පය වැදිච්ච මැණික් ගලට බැනලා යනවා මිසක් ඒක මැණිකක් බව දන්නේ නැහැ. දැන් මේ සතිපාසලෙන් නැත්තම් මේ සතිපවුලට දෙන මේ රේඩියෝ පණිවිඩයෙන් අපි කියන්න හදන්නේ මේක ඇවිල්ලා පුදුම විදියට අපි ළඟම තියෙන ජන්ම දායාදයක් දෙන්නෙක් අතර වෙනසක් නැහැ. ජන්ම දායාදය අතින් අපිට තියෙන්නේ පුදුම සමානාත්ම භාවයක්. ඒ නිසා සති මේ පවුලට කවුරු හරි අපි ගත්තයි කියලා හිතන්නකෝ අලුතෙන්. ඒ ගත්ත ඕනම කෙනෙකුට සියලු දෙනාටම තියෙන සමානාත්මතාවය ලැබෙනවා. ආගමක්, භාෂාවක්, තාරාතිරමක්, පන්ති ભેදයක් මොකක්වත් නැහැ. ඒ නිසා අපි ඒක හොඳටම දැක්කේ ඒ අන්‍යාගමික නැත්තම් සිංහල කතා කරගන්න බැරි විවිධ සමහර භාෂාවල් නිසා කොටු වෙලා ඉන්න අයට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. අපිත් ඒක sannivedanaya කරන්න පරිවර්තනය කළ දුන්නාට පස්සේ හරි ඒගොල්ලන්ට තේරෙනවා මේක ආවේනික ලකුණක් මෙතන තියෙන්නේ කියලා. දායාදයක් මේක තියෙන්නේ කියලා. අන්න ඒක හිතේ තැම්පත් කරගැනීම ඉතාමත්ම වැදගත්. ඒක 8 වෙනි කාරණා විදිහට අපි සඳහන් කරලා තියෙනවා. මේ ආරවුල් ගැටුම් එහෙම නැත්නම් මානසික ආතති අසහන වගේ දේවල් පුදුමාකාර විදිහට අයින් කළා දානවා. ඒ කියන්නේ බාධා නැති මාර්ගයකට පත් කරනවා අපිව. අපි දැන් යන වංක මාර්ග ඇදකුද තියෙන මාර්ග වෙනුවට සරල මධ්‍යම ප්‍රතිපදාවකට අර ඇදකුද අඩු කරමින් අරගෙන යන හැටි දිහා බැලුවොත් සතිය ගත්ත දවසේ ඉඳලා අපිට කොඳුයට පෙලක් හැදෙනවා. සතිය ගත්ත දවසේ ඉඳලා ජීවිතේට ප්ලෑන් එකක් සැලසුමක් එහෙම නැත්නම් පෙරදැක්මක් එන්න පටන් ගන්නවා. එමීර තමයි එන්නේ. නැත්නම් ඒක බොහොම ලස්සනට ගොඩ නැගෙනවා. ඒක නිසා අපි මෙතෙක් කල් ගත කරපු මාර්ගයේ තිබිච්ච අවුල් පාස එහෙට මෙහෙට යන හැටි බොරු වල වැටෙන හැටි පය වද්දා ගන්න හැටි වංක ගමන් කරපෙව්ව තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හරි ලස්සනට කාලයත් එක්ක විසදෙනවා. ඒක නිසා ඒක පටන් ගත්තාට පස්සේ සතිය ඒකට ජීවන දර්ශනයක් නැත්නම් ජීවිත කාලේ පුරාවටම තමන්ගේ ජීවිතේ පරිශ්‍රණයට ලක් කරලා ඉගෙන ගන්න පුළුවන් කාරණාවක්. ඒ වගේම සතියට යම් බාධාවක් ආවයි කියලා හිතමු. අවසාන කාරණාව මම මේ කියන්න හදන්නේ. සතියට යම් බාධාවක් ආවයි කියලා හිතමු. ඔය දැන් පටන් ගන්න නැත්නම් හුඟ දෙනකොට කියනවා මට මේ නිසා බෑ මේ නිසා බෑ කියලා. අපි ලියාගත්ත කාරණා පොඩ්ඩක් සටහන් කරලා තියාගන්නකෝ. පටන් ගන්නකොට මේ නිසා මට මේකට බෑ කියලා හිතුණයි කියලා. අන්තිමට තේරෙයි ඉස්සරහට යනකොට ওই කිසිම එන බාධාවකට ගැටෙන්නේ නැතුව
ඒවට ප්‍රතික්‍රියා කරන්න නැතුව ඒවට බලපෑම් කරන්න නැතුව යන මාර්ගය කියලා දෙනවා සතිය. ඒක තමයි නොගැටෙන මාර්ගයක්. අවිරුද්ධ ප්‍රතිපදාවකට මේකෙන් ඉඩ සැලසෙනවා. ඒක තමයි මානවයේ ප්‍රകൃතිය. මානවයේ ස්වභාවික හිතේ හැටි ඒක තමයි. බාධා නිසා ගැටි ඒවත් එක ගියොත් බාධාව දිනනවා. බාධාව තියේදී අපි කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව අවිරුද්ධ ප්‍රතිපදාවෙන් ඒකට ගැටීමක් ඇති කරන්න ප්‍රතික්‍රියා කරන්න හැබැයි ප්‍රතිචාර කරනවා. ආන්න මෙතනදී පුදුම නිර්මාණශීලීත්වයක් පුදුම ප්‍රගතියක් නිෂ්පාදන ශක්තිය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක අපි මෙතෙක් කල දන්නේ නැති දෙයක්. ඉතින් මෙන්න මේ කාරණා 10ක් පිළිබඳව කතා කරන්න යෙදුනා. අන්නේ කාරණා ටික තමයි අපි ආරම්භක දවසේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මට්ටමේදී එහෙම නැත්නම් මම මේ කියාගෙන යන දේවල් වලදී කොච්චරක් අවබෝධ කරගත්තද කොච්චරක් සුද්ධ පවිත්‍ර කරගන්න ඕනද කොච්චරක් මේකට ප්‍රතික්‍රියා දක්වන්න ඕනද කියන එක පොඩි විමසීමක් සඳහා විශ්‍රාමයක් ගන්න බලාපොරොත්තු වෙනවා. කාට හරි තියෙනවා නම් ඒ සම්බන්ධව කියන්න කරන දෙයක් එහෙම නැත්නම් මේකට සතිය වඩලා එකතු කරන්න යමක් මම ඒ කට්ටියකින් මේ අවස්ථාවේ ආරාධනාවක් කරනවා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් බව පිළිබඳ හඳුන්වා දීම අපට පැහැදිලිව තේරුණා. සතිමත් බව පුරුදු කරන කෙනෙක් සාමාන්‍ය මට්ටමට පුරුදු කරන කෙනෙක් විදිහට ඒත් අබවහන්සේ කිව්වා වගේ අපි හැම කෙනෙක්ම ආධුනික මට්ටමේ ඉඳන් තමයි හැමදාම සතිමත් බව පටන් ගන්නෙ. ඉතින් අද වැඩසටහනේදී මම හිතන්නේ ස්වාමීන් වහන්සේ උත්සාහ කරේ දිගටම සතිමත් බව හඳුන්වා දීමට. සතිමත් බව පුරුදු වෙන්නේ කොහොමද කියන එක ඉදිරියේදී කියලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මුල් පියවරක් වශයෙන් අපිට තේරුම් ගියා තවදුරටත් අහන් ඉන්න ශ්‍රාවකයෝ උනන්දු කරවන්න මම හිතනවා සතිමත් බව ගැන දන්නා කෙනෙක් විදියට සාමාන්‍ය මට්ටමකට දන්නා කෙනෙක් විදියට අනිත් අහන් ඉන්න ශ්‍රාවකයෝ වෙනුවෙන් අපි කොහොමද මේ මොහොතේ ඉඳලා සතිමත් බව පුංචියට හරි පටන් ගන්න කියලා පණිවිඩයක් දුන්නොත් හොඳයි කියලා. ඇත්තටම සන්තෝෂයි කවුරු හරි මේකට සම්බන්ධ වෙච්ච නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව අනිවාර්යයෙන්ම අහන සතිය ඊට පස්සේ අපි සජ්ජායනා කරන සතිය නැත්නම් කියවන සතිය ඊට පස්සේ කරන සතිය කියලා මේකේ තුනක් තියෙනවානේ. ඒ අනුව බලනකොට රේඩියෝ වැඩසටහනක තුන්වෙනි අංශයේ පිළිබඳව ක්‍රියාත්මක නොවීම රේඩියෝ වැඩසටහන සම්බන්ධයෙන් මයිලක දුන්න චෝදනාව. අපි අහනවා ඒකල නැතර කළා දාන්න. නමුත් මේකෙන් අපි අහන්නත් කියනවා ඊට පස්සේ මේ කියපු දේවල් බොරුද ඇත්තද කියලා පොතපතින් බලන්නත් කියනවා. එතකොට කියවනවා නැත්නම් කියනවා. ඊට පස්සේ අපි මේක කරනවා. අනේ කරබැලීමේ පැත්ත තමයි අපි සුවිශේෂ වශයෙන් මේ වැඩසටහනකින් මේ කෙනෙකුට හිත් වදින පැත්ත. ඉතින් මේ කියවි ඒ කරබැලීම පැත්ත බලනකොට දැනට ජාත්‍යන්තර වශයෙන් තියෙන වෙයිදී ගොඩාක් වෙලාවට උගන්වන්නෙම නැත්තම් ඒ සඳහා ඇඳගෙන තියෙන චිත්‍රයේ හැටියටම මේ වාඩි වෙලා ඉඳගෙන කරන එක තමයි ගොඩක් වෙලාවට වැඩසටහන බැලුවොත් සතිය පිළිබඳව දෙන උපදේශපන්තියක් බැලුවොත් තියෙන්නේ. ඉතින් අපි ඒක අනුගමනය කරා. කොහොම හරි අපිට සතිය සඳහා නැත්තම් සතිය පුහුණු කිරීම සඳහා ආරම්භයේ සඳහා වාඩි වෙන්න කියලා. ඉතින් මේක ප්‍රශ්නයක් කරගන්නවනේ සමහරු. එහෙම වාඩි වෙන්න බැරිය, බිම වාඩි වෙන්න බැරිය, බද්ද පරියන්කේ වාඩි වෙන්න බැරිය, වාඩි වෙලාම ඒ සඳහාම කාලය යොදවන්න බැරි කියන ප්‍රශ්න ටික අපි මේ වෙලාවේ පොඩ්ඩක් අමතක කරමු. අපි හිතමු කාට හරි ඇත්තටම ඕනකමක් තියෙනවනම් අපි කියනවා විනාඩි 5-10ක් තිබුණත් ඇති උදට පහතින් වාඩි වෙන්න බලන්න කියලා. දැන් අපි රේඩියෝ එක අහනකොට අපි පුටුවක වාඩි වෙන්නවා කියලා හිතමුකෝ. නැත්තම් අපි ඡන්දය අහන දවස්වල නම් රේඩියෝ එකේ බිම මෙට්ටයක් දාගෙන බොහොම සැපසේ ඉඳගෙන තමයි ඡන්දය අහන්නේ මුළු රෑම ඉන්න එපායි. ඒ කොහොම හරි කමන්නේ ඉන්න ආසනයක් තියෙනවනේ. අපි ආසන කියන එක අදහස් කරන්නේ ඉරියව්ව. මේ ඉරියව්වේදී මම දැන් මේ ප්‍රශ්නෙට ගැලපෙන විදියට කරුණු දක්වන්න හදන්නේ ඉඳගෙන ඉන්නවා කියන කතාව. ඉතින් ඇත්තටම තාමත්ම සාධ්‍ය ලෙඩුන්ට ඒ දෙක කරන්න බෑ. ඉඳ ගන්න බෑ. ඒ අයට වුණත් මම ආමන්ත්‍රණය කරනවා. ප්‍රශ්නයක් නෑ. ඉන්න ඉරියව්ව මතක් කරගන්න. හැබැයි හොඳම එක තමයි හොඳම
ආසනේ තමයි ඉරියව්ව තමයි ඉඳගෙන ඉන්න එක. ඉතින් අන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න එකටම අපි කියනවා සතිය කියලා. ඉඳගෙන ඉන්නකොට මම දැන් හිටගෙන නෙවෙයි, මම දැන් ඇවිදිමින් නෙවෙයි, මම දැන් නිදාගෙන නෙවෙයි, ආදි වශයෙන් අනික් ක්‍රියාව නෙවෙයි කියලා දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් අන්න ඒ දේට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන දේට හිත එළඹ තියෙනවා. ඒ මොහොතේ ඉඳගෙන ඉන්න බව දාන්නවා. ආන්න ඒ දේට අපි සතිය කියනවා කියලා හිතමු දැනට. ඉතින් එතකොට අර අපි අන්තිමට සතිපාසලේ කරුණු 10 දී ඒ මතක් කරපු එකේ හැටියට අන්තිමට තිබුණේ අපිට බාධා බල කිරීම ඇති වෙනකොට අපි ඒක ප්‍රශ්න කරගන්න නැතුව, හැප්පෙන්නේ නැතුව එනත ඒකට අවිරුද්ධව ඉන්නවයි කියන එකනේ. ඒ නිසා මේ ඉඳගෙන ඉන්නකොට අපිට ලෝකෙන් කරදර එනවනේ. අපිට පවුල පිටින් වාඩි වෙලා ඉන්නවා නම් එතන ඉන්න පොඩි ළමයි සෙල්ලම් කරනවා, සූරතල් සත්තු දඟලනවා. ඉතින් ඔය වැස්ස වහිනවා. ඒකේ බාධක එනවනේ. ඉතින් මේ බාධක තියෙන තාක්කල් අපි දන්නවා තාම මේ ඉඳගෙන ඉන්න ආසනේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ නෙවෙයි හිත තියෙන්නේ කියලා. අපි මේ උත්සාහ කරනකොට විනාඩි ගාණක් උත්සාහ කරනකොට දවස් ගාණක් උත්සාහ කරනකොට විවිධ තැන් වල උත්සාහ කරනකොට අපිට හිතුනොත් අපිට දැනගන්න පුළුවන් වුණොත් අපිට තේරුනොත් දැන් නම් මගේ ඇතේ හිත ආව කයට කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වට කියලා. එනගේ වැදගත්ම ලක්ෂණය තමයි යාට තුරට ලෝකෙන් එන කරදර අමතක වෙලා ගිහිල්ලා මම දැන් මේ ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන්. අන්න ඒ දැනීම, අන්න ඒ ප්‍රවිෂ්ඨය, අන්න ඒ හිත ඇතුළට ගන්න ගතිය ඊටාමත් වැදගත් මංගලාවතරණයක් නැත්තම් ප්‍රවිෂ්ඨයක්. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න ඇත්තටම මේ අහන මහත්තයාට කොච්චර කල්යයිද කියලා මට දන්නේ නැහැ. නමුත් උත්සාහ කරන්න වාඩි වෙලා කොයි වෙලාවෙද මට වැටහුනේ මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ නිසා මට ඒ වෙලාවේ පිටින් ආව බාධාවල් නැහැ. ඒ අනාගතයට හිත ගියේ නැහැ. අතීතයට හිත ගියේ නැහැ. ඒ මොකොත් නැතුව මම දැන් ඉඳගෙන ඉන්න බව දැනගත්තා කියලා අන්න ඒ දැනගත්ත බව එකක්. අන්න ඒ පිට නෑ දැන් තියෙන්නේ ඇතුලේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙන එක විශාල දියුණුවක්. එතකොට නම් සති මාත්‍රේ කියන්නේ අපි. එතකොට කියනවා ගොඩක් දියුණුවයි කියලා. ඒ නිසා පොඩි උත්සාහයක් ගන්න. උත්සාහයක් අරගෙන නිකන් හිත මේ පිටතට විසිරෙන හිත ඇතුලට ගන්න උත්සාහය. ඒකට බාහිර ලෝකයේ දේවල් නොදැනියාම වගේම ආධුනිකයට වුණත් සමහරට දැනගන්න පුළුවන් වෙයි මේ ඉඳගෙන ඉනකොට මේ කයේ දැන් ඉඳගෙන ඉන්න ඇඟ පණ තියෙන බවට ලකුණක් තියෙනවානේ. නිින්ද ගිල්ල නැති බවට ලකුණක් තියෙනවානේ. මම මේ ක්ලාන්ත වෙලා නැහැ මට ඒ වගේ දෙයක් නැහැ කියන එකට ලකුණක් තියෙනවා. මේකේ සජීවී බවට, අප්‍රමාදී බවට ආන්න ඒ ලකුණෙන් තමයි අපි ලෝකයේ අමතක වෙච්ච බවත් ඇතුළට සත්‍ය බවත් දැනගන්නේ. ඉතින් ඒ ලකුණ තමයි ගොඩාක්ම ප්‍රසිද්ධව අද කතා වෙන්නේ. දෙනකොට මේ ඉඳගෙන ඉන්නකොට මේ හුස්ම ගන්න එක. ඔන්න ඔය අවස්ථාවේ තමයි හුස්ම ඇවිල්ලා අපිට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඇඳගෙන ඉන්න ඇඳුම් වල මේ තෙරපීම, ඉහිල් වීම හුස්ම අනුව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ආසනෙට බර වෙලා තියෙන හැටි, කකුල් වැඩ කරලා තියෙන හැටි, අත් තියාගෙන ඉන්න හැටි එහෙම තේරෙනවා. ඉතින් මේ ලකුණු කියන්නේ ලෝකයේ අමතකයි. මේ ලකුණු කියන්නේ සතිය තියෙනවා. මේ ලකුණු කියන්නේ මේ මොහොතේ මම මෙතන. ඉතින් අන්නේ ටික වැටහගෙන බාහිර නෙමෙයි තියෙන්නේ දැන් ඇතුලේ තියෙන බව දන්නේ කොහොමද? මේ හුස්ම ගන්නවා හෙලනවා තේරෙනවා. එහෙම නැත්නම් ඒ අනුව කය පිම්බෙනවා හැකිලෙනවා තේරෙනවා. එතන තමයි ඉඳගෙන ඉන්නකොට බර වැටෙන හැටි තේරෙනවා අපහසුව තේරෙනවා. ආනේ ටික කියා ගන්න පුළුවන් තරමට වටහා ගත්තනම් අද දවසේම වැඩසටහන සාර්ථකයි. ඉතින් ඒක නිසා උත්සාහයක් කරලා බලන්න ඒ අනුව දැන් මගේ හිත ඇතුළට ආව බවට මට සලකුණ උනේ නිමිත්ත උනේ හුස්මයි කියලා දැනගත්තා නම් ඒක ඉදිරි ගමනට ලොකු දොර කවුළු විවෘත වීමක්. එතන මට තේරුනේ මේ තෙරපීම තහ ඉහිල් වීම කියලා දන්නවනේ. ඒ ප්‍රකාශය අනුව තමයි අපිට ඉදිරි ගමන සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ. නෑ මට තේරුනේ මට වාඩි වෙලා ඉන්න එකේ බර වැටිච්ච හැට කියලා දන්නවනම් ඒ අනුව තමයි ගමන තීන්දුව වෙන්නේ. ඉතින් ඒ නිසා කරලා බලනකොට එක එකනා ඒ කර බැලීමෙන් ලැබිච්ච අත්දැකීමෙන් වැදගත් කරුණු ටිකක් හෙළි වෙනවා. මෙයා දැන් කරන්නේ. මෙයාගේ හිත බාහිරේ නෙවෙයි තියෙන්නේ ඇතුළත. ඇතුළත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඇතුළත අපහසුකමක් වෙන්න පුළුවන් කමන්නේ. තමයි කය ඇතුලේ. ඒ විතරක් නෙවෙයි ඒක සතිය පිහිටපු ලකුණක් බව කියන්න තරමට නැත්නම් හෙලි කරන්න තරමට එයාට අවදි භාවයක් තියෙනවා. sannivedanayak තියෙනවා. ඒක කොපි කරපු එකක් නෙවෙයි. ඒ වෙලාවෙම වෙච්ච එක. ආන්න ඒ ලකුණු වලින් පුදුම මේ කතා කරන කෙනත් අහගෙන ඉන්න එකත් අතර ගනුදෙනුවක් සිද්ධ වෙනවා. මනසින් මනසට ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි ඒක පාක්ෂිකව කතා කරගෙන යනකට වැඩිය ඒ යම් කෙනෙක් ක්‍රියාවත් කරලා Tamange යාගේ අදහස් මේ වගේ වැඩසටහනකදී ඉස්මතු වීම ඒක අදහස් ඉස්මතු කරන තාම දන්නේ නැති ආධුනිකයන්ට ලොකු ඉදිරි ගමනක් වෙනවා. හොඳ ආදර්ශයක් වෙනවා. ඉතින් ඒකයි මට හිතුනේ මේ මට්ටමේදී අපි කවුරු හරි ඒකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්ගේ කටහඬක් අවදි කරලා ඒකත් එක්ක ඉදිරියට යන්න එනවා. මම ප්‍රශ්න ආපු කෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ ටික තමයි හඳුන්වා දීමේ ක්‍රියාවත් කිරීමේ කරබැලීමේ ආසාවේදී පළවෙනිම අංශේ තව ගොඩක් අංශ තියෙනවා. ඒක තමයි මහත්යගේ උත්තරයට දෙන්න තියෙන පිළිතුර. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ වැඩසටහන පටන් ගද්දිම කරුණු පැහැදිලි කරද්දී වචනයක් පාවිච්චි කරා සති පවුල කියලා වචනයක්. ඒක අපිට අලුත්. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් මේ සති පවුල කියන සංකල්පය ගැන තව ටිකක් විස්තරයක් ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම කියනවා නම් මේ මම පෞල්කාරයෙක් නොවෙන්න නිසා මම මේකට සුදුස්සෙක් නෙවෙයි. ඒ වුණාට මේ ජීවිතයේ පුරාවටම පැවිදි ජීවිතෙත් මට ওই ප්‍රශ්නට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි නිල්ලඹ භාවනා කරන කාලේ අපිට හිටියේ ගොඩින් සමරත්න මහත්තයා. ඉතින් මේ මහත්තයා කියනවා අපි ලියාපදිංචි තනිකඩයෝ කියලා. ඒ නිසා අපිට පෞල් කතාව අපිට තේරෙන්නේ නැහැ. මොකද අපිට එහෙම පෞල් ජීවිතයක් නැති නිසා. නමුත් මේ අහන මහත්තයා දන්නව ඇතිනේ තමන් ගත කරන ජීවිතේ. ඒ නිසා මම උත්සාහ කරනවා මේ සති සංකල්පේ හරහා සති පෞල කියලා කියන්නේ කොහොමද ගුවන්විදුලි වැඩසටහනකදී අපි මේ කොහොමද උනන්දු වැඩි කරගෙන සඳහා පාවිච්චි කරන්න කියලා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ එක්කෙනෙක් පවුලේ පවුලක එක්කෙනෙක් සතිමත් වුණොත් ඒ කෙනාගේ මේ සතිමත් ප්‍රයත්නය මේ සතිමත් අදහස මේ පවුලේ අයට පැතිරෙන ගතියක් තියෙනවා. ඒක නිකන් කොරෝනා හැදුනොත් එහෙම පවුලේ කාට හරි මේ පවුලටම නිරෝධායනය වෙන්න වෙනවනේ. ඒ කියන්නේ අපි දන්නවා එක එකනාගේ ඒ ප්‍රතිශක්ති වෙනස් වුණාට එන්න පුළුවන් කියලා. ඒ වගේ මේ සති පවුලේ එක්කෙනෙක් ක්‍රියාවත් වුණොත් ඒක හිමීට පැතිරෙනවා. ඉතින් අපි මේ පැතිරෙන අයට පුංචි ආරාධනාවක් කරනවා. අපි ඔක්කොම එකට කෙරුවොත් එහෙම නැත්නම් හැමදෙනාම එකතුව කෙරුවොත් සම්ප්‍රයුක්ත ශක්තිය ඉතාමත්ම බලවත්. ඒ නිසා සතිපවුලේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පවුලේ කොමුද ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරනවා වාඩි වෙනවා පැවිදි වෙනවා නෙවෙයි. ඒ කොමලා පිළිගන්නවා මේ සති සංකල්පය කියන එක හැමදාම හොඳ පැත්තක්. ඒ නිසා අපිට පුළුවන් වෙලාවක අපි වඩන්න ඕනේ. අපි පුළුවන් නම් පවුලේ ඔක්කොම එකතු වෙලා එක විනාඩියක් පවුලේ ඔක්කොම එකතු වෙලා විනාඩි 5ක් මොකක් හරි ක්‍රියාකාරකමක් කරමු කියලා ඒකට කැමැති වෙන ඒකට එකඟ වෙන අය. ඉතින් සති පවුල කියන්නේ අපි සදාහස ඇති කරගෙන අපි බෙදා හදා ගන්න වෙලාවේදී මට යන්න සිද්ධ වුණා ඒ ඇමරිකාවේ ගේන්සිල් වල තියෙන වැඩසටහනකට. එතන ඒ පවුලේ මේ අය තමයි මධ්‍යස්ථානය කරන්නේ. ඉතින් මේ වැඩ කරන ඒ ඇමරිකන් උපාධිකාව කියමුකෝ ඒ ගෘහමූලිකා ගෙදරත් අම්මා එයා තමයි මේ වැඩසටහන භාවනා මධ්‍යස්ථාන නඩත්තු කරන්නේ. මහත්තයා ඇවිල්ලා ඒ තියෙන කැලේ මේ කැලණිලධාරියා. ඉතින් එයා මට ඇවිල්ලා කිව්වා ස්වාංශ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නත් එක්ක සතිය වඩනකොට ඇති වෙච්ච සිද්ධි 108ක් මම ලිව්වා. දෙමාපියන් වශයෙන් අපි කොහොමද මේ දරුවන්ගේ දේවල් දිහා බලන්නේ සතිමත් දෙමාපියන් වශයෙන් කියලා මට කියවන්න දුන්නා. ඒක හරිම රසවත්. ඉතින් කියවනකොට මේ මං කිව්වා මයිලක අදහසක් තියෙනවා මේ සතිපවුල කියලා. දැන් මේක හොඳම නිදර්ශනයක් දැන්. සතිමත් දෙමාපියෝ කොහොමද ඒ දරුවොත් එක්ක ඉන්න ගමන් සතිමත් වෙන්නේ කියලා. ඒක සතිපවුල මොකද්ද සාංශ සතිපවුල කියන්නේ? ඉතින් මං කව පවුලේ ඔක්කොම ලගේ භාවනා කරනවා නම්
නැත්නම් මේ භාවනා කරන ඉපා සතිමත් වෙනවා නම් අපි සතිපවුල කියනවා කියලා. ඒක සෝංශ හරිම විප්ලවීය වචනයක් නේ. ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා. මං කියන්නේ මේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. බෑනේ ස්වාමීන් වහන්සේ. එහෙම සතිපවුල ඔක්කොටම ක්‍රියාත්මක කරන්න බෑ. ඒ මොකද හේතුව මම පළවෙනි බබා හම්බෙන වෙලාවේ ඒ පිමුණු භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරනකොට මම බාරගත්තා. ඊට පස්සේ මම ගැබ්බර වුණාට පස්සේ මේ දෙවෙනි බබාට ඒගොල්ලෝ කිව්වා ගන්න බෑ කියලා. එතකොට දරු ගැබැත්තේදී කරන්න බෑ කියලා. ඒක පාට මට කල්පනා වුණා ඒක අපිටම සතිය වඩන අයට නුසුදුසුකමක්ද ඒ මවක් වෙන්න හෝ දෙවෙනි දරුවා තුන්වෙනි දරුවා ලබන අයට කරන්න බැරිද කියලා. ඉතින් මට කල්පනා වුණා නෑ එහෙම බුද්ධ ආගමේ අපේ නැත්තම් සතිය වඩන પરම්පරාවල වල එහෙම ප්‍රශ්නයක් නෑ. දරු ගැබ තියෙන කෙනාට සතිමත් වෙන්න පුළුවන්. කියලා මං කිව්වා නෑ මේ අපේ ක්‍රමයේ හැටියෙන් නම් ගැප් පෙරහැර කියලා වෙනම ප්‍රශ්නයක් තියෙනවා මේ කෙනම පිළිතුරක් තියෙනවා ඒ පිළිතුර වැඩසටහනක් තියෙනවා ගැබ්බරමවත් සතිමත් වෙනවනම් අනිවාර්යයෙන්ම වාසනාවන්ත දරුවෙක් හම්බ වෙනවා කියලා. අනේ ගොඩාක් උනන්දු වුණා මේ සති පවුල කියන වචනේ. මොකද හුඟ දෙනෙක් හිතනවා මේ වැඩ කරද්දි මේ පවුලේ අයට මෙව කරන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. පවුලේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් මේ හැම කෙනාටම ඒ ජීවන රටාවේ හැටියට කොයි අවදියේ වුණත් ඒ සතිය වඩනකොට අනිත් එක්කනා අපි හිතමු අම්මා එහෙම කරනවා නම් තාත්තා සතිය හරහා අම්මගේ තියෙන දුෂ්කරතා සහ හැකියාවල් තේරුම් ගන්න. ඒතර දරුවත් ඒ අම්මගේ තියෙන හැකියාවල් තේරුම් ගන්නවා. ඒ අම්මා ලියනවා ඒ අම්මා විනාඩි 5ක් විතර ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ දන්නේ අර පුංචි දරුවා අහනවලු ඉතින් අම්මා මොනවද කරන්නේ කියලා. මම මේ කැලේ ඉන්න සුරංගනාවන් බල ඉන්නවනේ. ඒතරේ වැඩිමාල් දරුවත් ඇවිල්ලා යාට උට අවුරුදු 12ක් විතර ඇති. එයා ඒක ඇඳලා තියෙනවා චිත්‍රයකට. අම්මා වාඩි වෙලා ඉන්න කටුසටහනක් එක හැක් අරගෙන මල්ලිට කතා කරනවා අනික් කෑ වහගෙන භාවනා කරනවා. අත් දෙක දෙපැත්තේ. ඒකට එයා කතා කරලා අහනලු අම්මා දැන් සුරංගනාවේ බලන්නේ මොකටද? ඊටසිකල් ස්වාමි පුතේ මට ප්‍රශ්නයක් ආවම හිත කරදරයක් ආවම මම ওই කැලියේදී අහම බලනකොට මගේ ප්‍රශ්න නැති වෙනවා කියලා. ඒකට මේ වැඩිමල් දරුවා කිව්වලු එහෙනම් අම්මේ මට ප්‍රශ්නයක් නැහැ මට ඔහොම භාවනා කරන්න ඕනේ මට කවදා ඔළුවේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ තමයි සුරංගනාව බලන්න ඕන කමක් නැහැ කියලා. ඉතින් මෙයා මේක ලියලා තියෙනවා පොතේ. මේ දරුවෝ මේවා දිහා බලන හැටි. අන්නේ විදිහට මේ පවුලේ කොයි අවදියෙත් දවසේ කොයි වෙලාවෙත් කොයි ඉරියව්වෙත් මේක කරන්න පුළුවන් කියන අදහස ජන විඥානගත කරන්න ඕනේ නිසයි මේ සත්‍ය පවුල කියලා දැම්මේ. ඉතින් මම පවුල් කාර්යයක් නෙවෙන බව නම් හැබෑව. මම ඕක තමයි අදහස් කරන්නේ. සත්‍ය පවුල කියන එකෙන් කියලා මම කැමති උත්තරයක් වශයෙන් දෙන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන්නේ අපි දැන් සතිය කියන්නේ මොකක්ද කියලා මේ විදියට අහලා දැනගන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට අපි මේ සතිය පිළිබඳව අහලා දැනගන්නවා වගේම තව මොනවද තියෙන්නේ අපිට මේ සතිය අත්විඳින්න අත්දකින්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ මම මේ වෙලාවේ අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි මේ ප්‍රශ්නේ අනුව අපිට තේරෙන්නේ මේක බොහොම උනන්දු වෙච්ච හිතකින් ඉදිරිය බලන හිතකින් අහප එකක් කියලා. ඒක ඇත්තට අපිටත් ධෛර්යයක් වෙනවා. එහෙම මේ පටන් ගත්ත දවසේම කට්ටිය උනන්දු වෙනවා දකින්නකොට අපි බැලුවොත් එහෙම පවුලකට දරුවෙක් ඉපදිච්චාම මවගෙන් විය යුතු කාරණා ටිකක් තියෙනවා. තාත්තගෙන් විය යුතු කාරණා තියෙනවා. අනිකුත් සහෝදරන්ගේ කාරණා තියෙනවා. ඒ දරුවට දෙන්න පුළුවන් පූර්ණ සැප අපි සප්පාය කරනු කියන්නේ ඒකයි. දෙන එකනේ කරන්නේ. මොකද දරුවට කිසිම දෙයක් ඉල්ලගෙන කියන්න තේරුමක් නැහැනේ. ඉතින් ඒ නිසා ඒකට මව් නෝනින් සලකනවායි කියලාත් කියනවා. ඉතින් ඒක මහා ශ්‍රේෂ්ඨ දැනුමක් නේ මනුෂ්‍ය විතරක් නෙවෙයි. ඒක තියෙන ඕනම සතෙකුට දරුවෝ හම්බෙනා පැටව හම්බවෙච්චාම දැනුමක්. ඒ වගේ අපි හිතමු සතියට දැන් අපේ පවුලට මේ අලුතෙන් බබෙක් හම්බුණා වගේ කියලා සතිය. දැන් ඒකෙදී එක එක්කනට තියෙනවානේ මේ අලුතෙන් ආපු සමාජිකයට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙන්න. ඒකට කියනවා සප්පාය කරුණු සලසලා දීම. එහෙ නැත්නම් අනුග්‍රහ කිරීම. එහෙම නැත්නම් මවුනුවණින් සලකා බැලීම. ඉතින් මේ අහගෙන ඉන්නකොටමත් කෙනෙකුට ලොකු ප්‍රසාදයක් පහළ වෙනවා. මේක කරලා හොඳයි මේක ඇත්ත තමයි මේ කිසි දෙයකට බාධා කරන දෙයක්. මේක වෙන කඩා වඩා ගන්න වැඩපිළිවෙලක් නෙමෙයි. මේක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් කියලා වැටහෙන ගතියත් ඒ කෙනාගෙන් කෙනාට වෙනස්. එහෙම හැමෝටම වැටහෙවා කියලා තමයි මේ කතා කරන්නේ නා.
නමුත් ඉතින් හැම කෙනෙකුට ඇහෙන්නෙත් නැතු වෙන්න පුළුවන්. ඇහිලා උනන්දුවක් ආවයි කියලා හිතමු. උනන්දුවක් ආවට පස්සේ මෙයා අදිෂ්ඨාන කරගන්නවයි කියලා හිතමු. හිතාගත්තා කියලා හොඳයි හොඳයි. මම මේ වැඩතරන හැමදාම අහනවා. මේකට මම සම්බන්ධ කරගෙන හදනවා නම් එයාට අහන වතාවේ නැවත නැවත මේ වැඩතරටන් අහන වෙලාවේ කවුරු හරි සතිය ගැන කතා කරනකොට අහන වෙලාවේ එයාගේ අර භෞසුත භාවයේ අසුවිරු ඥාන පොතේ දැනුම වැඩෙනවා. ඒ වැඩිම ඒ දරුවට කිරි දෙන්න වගේ අවශ්‍යයි. ඒ පොතේ දැනුම නැතුව අපිට ඉදිරියට යන්න බෑ. පොතේ දැනුම විතරක් නෙමෙයි. නමුත් ඒක අවශ්‍ය දෙයක්. ඒ නිසා සුත්තමයේ වතෙන් අහුන් කන්දීම් වශයෙන් කරන්න ඕනේ. දැන් මම අවුරුදු 26 විතර වගේ මට මේ වචනේ ඇහුණා. ඉතින් අභාග්‍ය සම්පන්න දේ උනේ ඒ කාලේ මොනම තැනකවත් පොතක් පතක් තිබුණේ නැහැ. මොනම තැනකවත් බණක් කියුනේ නැහැ. ඉතින් ඒ වුණාට මට තේරුණා මේක එහෙම කියලා අතහැරලා බෑ මේක කොහොම හරි කරන්න ඕනේ. ඉතින් මට උගන්නපු සුදු ආම්රණ ගිහිල්ලා කිව්වා මට මේක පිළිබඳව උනන්දුවක් තියෙනවා මේ පොතේ නම් තියෙනවා තමයි සතිපට්ඨාන සූත්‍රය. හැබැයි ඒක කීවට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට විශේෂ ප්‍රයත්න කරන්න සිද්ධ වුණා මට මේ ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්න පොත්පත් හොයලා දෙන්න. ඉතින් ඒ පොත් ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණේ. ඉතින් මගෙත් එච්චරම ලොකු ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. නමුත් මගේ ඉංග්‍රීසිත් දියුණු වුණා මේක ගැන හොයන්න ගිහිල්ලා. ඒක නිසා ඕනම කෙනෙකුට ඒ අවශ්‍ය දේ තියෙනවා නම් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තිබ්බ ප්‍රශ්න නැහැ. ප්‍රාන්ත භාෂාවෙන් තිබුණත් කමන්නේ. ග්‍රීක භාෂාවෙන් තිබුණත් කමන්නේ. තියෙන එක හොයාගෙන යන්න ඕනේ. ඒකට අපි කියනවා සුතමේ ඥානය කියලා. ඒ වගේම අපි යම් ප්‍රමාණයකට මේකට ඉද ප්‍රස්තාවක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ සතිය අපේ ගෙට එන්නේ අපි පොඩ්ඩක් දොර ඇරලා තියලා විනාඩි 5ක් විතර මම මේකට වෙලා ගන්නවා. ඉතින් මට තිබුණ බරපතල ප්‍රශ්න තමයි අපේ හුඟක් සහෝදරයොත් එක්ක හිටියා. මම ගෙදර හිටපු දඟකාරයා එහෙම නැත්නම් ඔක්කොම අවසන මිනිස්සයා මට විවේකයක් ගන්න දෙන්න වෙලාවක් නැහැ. මොකද මම අනික් කට්ටිය අවසන කෙනානේ. ඒ නිසා මම ටෙලිවිෂන් එකේ ඉස්සරහා ඒ දවස්වල නම් ටෙලිවිෂන් තිබුණේ නැහැ. රේඩියෝ එකේ ඉස්සරහාදී අත් දෙක වහගෙන හිටියොත් ඒගොල්ලෝ හිතනවා මහ ලොකුවට මොකක්දෝ එකක් තියෙනවායි කියලා. ඉතින් ඒ නිසා මට සිද්ධ වුණේ කාමරේ දොර වහගෙන ওই ටික කරලා බලන්න. ඉතින් මේක මම හිතනවා හැම තරුණයෙකුට මේ ප්‍රශ්නේ මතුවේයි කියලා. නමුත් පවුලක් වශයෙන් අපි ඉදෙන වෙලාවේදී අපි දන්නවනම් මේ සෝෂල් ඩිස්ටන්ස් තියෙන වෙලාවේ නැත්තම් සමාජ වාර නීති තියෙන වෙලාවේ අපි විනාඩි 5ක් විතර මෙව ගමු කියලා ඒක හිතන්න එපා කරන්න බැරි දෙයක් කියලා. දැනට අපිට ඒ වගේ සතිපෞල් යස්සේ ලියාපදිංචි වෙච්ච විශාල පෞල් සංඛ්‍යාවක් ඉන්න ඒගොල්ලෝ ඔක්කොම දවසට විනාඩි ගණක් වෙන් කර ගන්නවා. එක්ක මේ වැඩසටහන අහන්න එතන අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනා වගේ ඒක ක්‍රියාවත් කරන වෙලාවේ ඒක සඳහා කාලය ගත කරන්න. අපි දැන් කතා කරුවේ තාම ඉඳගෙන ඉන්න එක ගැන විතරනේ. තව තියෙනවනේ ඇවිදිමින් මේක කරන හැටි, යනකොට එනකොට කනකොට බොනකොට කරන හැටි. ඒ හැම එකකදීම කරන්න උනත් හොඳයි. නමුත් පවුලේ ඔක්කොම එකතු වෙලා ඒක විනාඩියක් දෙකක්වත් කරනවා නම් අපි හිතමු මොකක් හරි ඇදහිීමක් අපි කරනවායි කියලා. බුද්ධ වන්දනාවක් හරි දෙවියන් වහන්සේ පිළිබඳව හරි ඒක ඉවරුණාට පස්සේ ඒ ඇතිවෙච්ච ප්‍රසාද භාවයේ මත විනාඩි 5-10ක් විතර ගත කරනවා නම් ඉතින් ඒක එක සීලයක් වාගේ. ඒක හික්මීමක් ඒක. ඒක ශිෂ්ටාචාර ගතියක්. යමක් නොකර ඉන්න වෙලාවක් නම් තමයි. ඉතින් ඒකෙන් අපිට හම්බ වෙනවා අර දවස පුරාම එකතු වෙන ආතති අසහන වගේ දේවල් පොඩක් වාෂ්පීකරණය කළා දාගතයි. මොකද ඒක තේරෙන දවස් අධ්‍යයක් යනකොට එහෙම වාඩි වුණාම ඒකම සැපක්. ඒකම සතුටක්. ඒක අපි ආධ්‍යාත්මික සැපක්. ආගමික සැපක් සතුටක් කියලා පිළිගන්නවා. ඉතින් ඒක අවශ්‍යයි ජීවිතයකට. ඉතින් ඒ විදිහට අපි තමන්ගේ හික්මීමෙන් හැදෙනවා. අර වගේ අසුවිරු ඥාන ලබා ගන්නවා. උඟාක් මගේ ජීවිතයේදී සතියේ ක්‍රමික වර්ධනයට හේතුනේ ප්‍රශ්න සාකච්ඡාවලට සම්බන්ධ වීම. මේක සම්බන්ධව අද වෙනකොට ලෝකේ ගොඩාක් සංනිවේදන ක්‍රම සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් යනවා. ඒකයි මේ VFM එකෙන් මේ ආරාධනාවක් මෙහෙටත් ආවේ. මොකද හැම ජනමාධ්‍ය හරහාම දැන් ගිහිල්ලා තියෙනවා මේක කෝකටත් අයිලේ කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ වැඩතරට සම්බන්ධ වෙනකොට තමයි ඇත්තට මොනවක්වත් දන්නේ නැහැ. ප්‍රශ්න අහනවා, ප්‍රශ්න වලට උත්තර දෙනවා, නැත්නම් බණක් කියවෙනවා, නැත්නම් උපදෙස් ටිකක් ලැබෙනවා. ඒකෙන් අර පිපාසිත කෙනාට මෙහෙමට මම මොකද්ද කරන්න ඕනේ කියලා ක්‍රමසාවිදි හොයන කෙනාට කනට මීපැණි දැම්මා වගේ.
ඉතින් ඒ සඳහා වැදගත්ම දේ තමයි ඒ ධර්ම සාකච්ඡා කියලා අපි කියනවා. එහෙම නැත්නම් සංවාද කියලා කියනවා. ඒ වෙයිදී මේ sannivedana ක්‍රම ඉගෙන ගන්නවා. ප්‍රශ්නකට උත්තර දෙන්න හැටි ප්‍රශ්නයක් අහන හැටි ඉගෙන ගන්නකොට මේක Taman සම්බන්ධ ප්‍රශ්නයක් නේ. ඉතිහාසයේ භූගෝලයේ අතීත අනාගත ප්‍රශ්න නෙවෙයි. Tamanට අදාළ දෙයක්. හරියට මට අදාළ නඩුවක් ඇහෙන වෙලාවේ මම උසාවියේ පෙනී හිටිනවා වගේ. අන්න ඒ විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කියලාත් මේකට කියනවා. අන්න ඒ හරහා තමයි ගොඩක් වෙලාවට මේක ජන විඥානය තුළට ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ ටික මේ හික්මීමකින් යුක්තව දෙනවා කියලා දෙන වෙලාවේ අහගෙන ඉන්නවා. නොතේරෙන යමක් තියෙනවා නම් ලියලා තියාගෙන අහනවා. මෙන්න මේ ටික කරනකොට ආසාවක් එනවා. දැන් නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න බලන්න ඕනේ කියලා. ඒක නිකන් අර ධර්මතාවයක් ඒක. ඒ කරුණු වලින් එනකොට ඉඳගෙන ඉන්න එහෙම නැත්නම් ඒක සඳහා වෙලාවක් ගන්න හිතෙනවා. ඉතින් ඒ වෙලාවේදී තමයි අපි අර සූදානම් මනසෙන් ගිහිල්ලා ඒක ක්‍රියාවත් කරනකොට ලොකු එතනම ප්‍රතිඵල ලැබෙන ගතියක් තියෙනවා. අඩු ගානේ මේ ප්‍රශ්න ජීවිතයේ බාහිර ප්‍රශ්න අමතක කරලා මේ කයට හිත ගන්න පුරුදු වෙනවා. ඉතින් ඒක ඔය භයානක රෝග වගේ තියෙන පිළිකා වගේ තියෙන කෙනෙකුට එහෙම නැත්නම් සමාජ රෝග වගේ තියෙන කෙනෙකුට එහෙම නැත්නම් වෙන දැන් කොරෝනා වගේ බෝ වෙන ලෙඩ රෝග තියෙන අයට ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරලා දෙනවා. ඔය කොච්චර භයානක රෝග තත්ත්ව තිබුණත් සතියට හිත ගන්න පුළුවන්. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන ගොඩක් ඒ වගේ අත්දැකීම් බෙදා හදා ගන්න මානසික විද්‍යාව කොච්චරක් අද ඒක පාවිච්චි කරනවද කියලා දැනගන්න. ඉතින් ඒකට ක්‍රියාවත් කරලා බලන එකත් හරිය වැදගත්. ඒ වගේම ඒව පිළිබඳව මේ නුවණින් සලකා බලන්න ඕනේ. මේ මම හිත රවට්ට ගැනීමක්ද කරන්නේ? කවුරු කිව්ව පළියටද? එහෙම නැත්නම් ඇත්තටම මට මේකෙන් යම් විදියක අස්වැසිල්ලක් ලැබෙනවද කියලා ඒ නුවණින් සලකා බැලීමකුත් ඔය ඔක්කොම සිද්ධ වෙනවා. ඉතින් ඒක නම් ඇත්තටම කරන දෙයක් නෙවෙයි, ඒක කෙරෙන දෙයක්. නමුත් අර නිතිපතා කිරීම, මේ වගේ දේවල් වලට අහුම්කන් දීම, ඒ වගේම සාකච්ඡාවල් වලට සම්බන්ධ වීම, නැත්නම් සම්බන්ධ නොවුනත් කමන්නේ සාකච්ඡාවකට කොටස්කාරයෙක් වීම, අහුම්කන් දීම, ඒ වගේම වරින් වර ලදලද අවස්ථාවල කර බැලීම කියන කාරණා හතර අපිට මේ ප්‍රශ්නට උත්තරේ වශයෙන් දෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේක මේ පොතෙන් නතර වෙන දෙයක්, කල්පනා කරලා නතර වෙන එකක් නෙවෙයි. කුඹුරට බැස්සා වාගේ නැත්නම් පීනන්ට ඉගෙනගෙන පන්ති කාමරවල නෙවෙයි, දැන් වතුරට බැස්සා වගේ, දියට බැස්සා වගේ තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා ඒක හරීම ප්‍රායෝගිකව හොඳ හැරවුම් ලක්ෂයක්. ඒ සඳහා හැබැයි ඔය අහන ප්‍රශ්නේ හැටියට කරන අනුග්‍රහයන් මුලදී හොයලා බලලා දෙන්න ඕනේ. මවුනුවණින් දරුවට ඒ අවශ්‍ය කරන අරසාව, ඇඳුම්, කැම බීම ආදරේ දෙනවා වගේ නොදුන්නොත් ඒ දරුවගේ අර හැදෙන ජීවිතයට බලපෑම් සිද්ධ වෙනවා. අද තියෙන ගොඩාක් මානසික අසහන ගැන හොයනකොට ඒගොල්ලෝ කියන්නේ ඒ දරුවට මුල් කාලේ අවශ්‍ය කරන ආදරේ ලැබිලා නැහැ. ඒ වගේම තමයි මේ සතිමත් දරුවට, සතිපවුලේ ඉපදිච්ච මේ කුළුඳුල් දරුවට ඒ ආදරේ දෙන්න ඕනේ. ඒක දෙමව්පියෝ දෙන්නගෙමත් ඕනේ. සිංගල් පේරන්ට් බෑ. අම්මගේ තියෙනවා තාත්තගේ නෑ. එහෙම බෑ. සම්පූර්ණ ලැබෙන්න ඕනේ. මේවට අපි අනුග්‍රහ කියලා කියනවා. අපි හැබැයි මේ ප්‍රශ්නේ ඉස්සරහදී සවිස්තරව නිදර්ශන සහිතව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ප්‍රශ්නෙට ප්‍රවිෂ්ටයක් අද ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. කාටත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.